සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ උතුම් බලාපොරොත්තු ඇතුව උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ මල කියන වර්ගයට අයිති වන භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝෂ සමෝ ගහු නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමා නදී. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැන ධර්ම ශ්‍රවණය කරමින් හිටපු පිරිස අතරේ හිටපු එක්තරා උපාසකවරුන් 5 දෙනෙකුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට ඒ කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරන අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කරන්න එතනට පැමිණිලා හිටපු ශ්‍රාවකයන් පිරිසකගෙන් එක්කෙනෙක් ධර්ම දේශනාව අතරතුර බොහෝම හොඳට නිදාගත්තා. තවත් කෙනෙක් පොළවේ ඉරි ඇඳ ඇඳ නියපොත්තෙන් බිම හාර හිටියා. ඒ වගේම තවත් එක්කෙනෙක් දේශනාව තියෙන තැනින් නැගිටලා පොඩ්ඩක් ඉවතට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන වරින් වර ඒ අත්ත හොලව හිටියා. තවත් කෙනෙක් මදක් ධර්ම ශ්‍රවණය කරන තැනින් ඉවත් වෙලා බොහෝම විමසිල්ලෙන් වටපිට බල අහස බල හිටියා. තවත් එක්කෙනෙක් වාඩි වෙච්ච තැන ඒ ඉරියව්වෙන්ම වගේ ඉඳගෙන මනාව ධර්ම ශ්‍රවණය කළා. එතකොට මේ දේශනාව අවසානයේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අද ධර්ම දේශනාව ළඟ හිටපු ශ්‍රාවක පිරිසින් මෙන්න මේ වාගේ විවිධ ඉරියව් දක්වපු පිරිසක් හිටියා. ඒ අය කවුද ස්වාමීනි කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, ආනන්ද, ඔවුන් කවුද කියලා හොඳට හඳුනන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා, එතන අර හොඳට නිදාගත්ත කෙනා. මේන් ආත්ම භාව 500ක් එක දිගටම මේ ජීවිතයට පෙර ආත්ම භාව 500ක්
එක දිගටම සර්පයෙක් වෙලා ඉපදිලා හිටපු කෙනෙක්. සර්පයාගේ පුරුද්ද නැත්තම් නාගයාගේ පුරුද්ද විශේෂයෙන් නිතර නිතර නින්දට කැමති සතෙක්. නාගයා විශේෂයෙන් නින්දට කැමති සතෙක්. නිරන්තරයෙන් දරණවැල උතාගෙන හිස තබාගෙන නිදා ගන්නවා. ඉතින් ආත්ම භාව 500ක්ම මේ සර්ප කුලයේ ඉපදිච්ච ඒ පෙර පුරුද්ද නිසා මේ ජීවිතෙත් ධර්ම ශ්‍රවණය කරනවට වඩා ඔහුට නිନ୍ଦ බොහෝම ප්‍රියයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන තැන නිදාගත්තා. එතකොට ස්වාමීනි වාග්යතුන් වහන්සේ එක දිගටම ආත්ම භාව 500ක් සර්ප කුලයේම ඉපදිලා හිටියද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනවරාග්ද සංසාරේ සර්ප වෙලා ඉපදිච්ච ආත්ම භාව මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් දක්වන්න බැරි තරම්. පින්නතනි කලින් දේශනාවල් වලත් අපි පැහැදිලි කරලා තියෙනවා ඒ සීමාව භාග්‍යතුන් වහන්සේට දක්වන්න බැරිකමක් නිසා සීමාවක් දැක්විය නොහැකි තරම් කියලා දේශනා කරනව නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. භාග්‍යතුන් වහන්සේට ඒක දක්වන්න පුළුවන්කමකුත් තියෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. අනවරාග්‍ර සංසාරී පිළිබඳව පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කළා අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරු පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි මේ සංසාරයගේ පෙර කෙලවර පණවන්න බෑ කියලා. ඒ පණවන්න බෑ කියලා සඳහන් කළේ. අපි අද සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරන විදිහට අසංඛ්‍ය තමයි අන්තිම ගාන හැටියට සඳහන් කරන්නේ. එතකොට මේ අසංඛ්‍යයට වඩා කොච්චර ඈතද මේ සංසාරේ පෙර කෙරවල. එතකොට අපිට ඒක සඳහන් කළාට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් අපිට නෑ. දැන් වර්තමානයේ අපි කල්පනා කළොත් අපට අසංඛ්‍ය තේරෙන්නෙත් නෑනේ පින්නතුනි. එතකොට ඊටත් එහා යමක් ගැන සඳහන් කරාම කොහොමත් තේරෙන්නේ. ඉතින් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ සංසාරේ සර්ප වෙලා ඉපදිච්ච ආත්ම භාව ප්‍රමාණය මෙතකයි නිමක් නෑ. සර්ප වුණා විතරක් නෙමෙයි. තවත් නොඑක් වෙනත් ආත්මවල ඉපදිච්ච වාර ගානත් එහෙමම තමයි නිමක් නෑ. නමුත් මේ අවස්ථාවේ මෙතන සඳහන් කරන්නේ එක දිගටම ආත්ම භාව 500ක් සර්ප කුලේ ඉපදිලා හිටපු පුරුද්ද තමයි මේ ධර්ම ශ්‍රවණය කරන තැනත් නිදාගන්නේ. භික්ෂුන් වහන්සේලා අහනවා මේ කාරණාවත්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සත්වයාගේ ඇටමස් නහර සිඳගෙන යන දේශනාවක්. කන්දක් මුදුනේ ඇල්ලක් ගලා හැලෙනවා වගේ එක දිගටම දහම් ගඟ අමා නදියේ ශ්‍රී මුක ධාතුවෙන් ගලාගෙන යනවා. අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය ශ්‍රාවකයාගේ මනදොල පිනවනවා, පුබුදවනවා. ධර්ම රසයෙන් ඔවුන් ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ධර්ම රසය තුල ප්‍රීතියටපත් වෙනවා. ඒ ධර්ම රසයට ඔවුන් තදින් ඇලෙනවා. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ළඟ මෙහෙම නිදාගන්නේ ඇයි කියන කාරණාව යහන්නේ. ඉතින් එතකොට ඊළඟට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි තවත් කෙනෙක් අර බිම හාර හිටියා. ඒ සංසාරේ කොහොම කෙනෙක්ද? මහණෙනි මේ සංසාරේ ආත්ම භාව 500ක්ම එක දිගටම ගැඩවිලෙක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. එක දිගටම ගැඩවිලෙක් වෙලා. ඒතර ඔහු ගැනත් පෙරසේම තමයි සඳහන් කරන්නේ. තවත් නොඑක් ගැඩවිල් වෙච්ච ආත්ම සීමාවක් නැහැ.
වෙනත් නොයෙක් සත්තු වෙලා ඉපදිච්ච ආත්ම භාව සීමාවක් නෑ. ඔය අතර මනුස්ස ජීවිත තිබුණා. දිව්‍යමය ආත්ම තිබුණා. නමුත් මේ අවස්ථාවේ සඳහන් කරන්නේ මේ ආසන්නයේ එක දිගටම ආත්ම භාව 500ක් ගැඩවිලෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ පුරුද්ද තමයි තාමත් මේ තියෙන්නේ. සසර පුරුද්ද. අපි ගාවත් එහෙම පුරුදු නොඑක් අවස්ථාවන් වල තියෙනවා. නමුත් ඒක සංසාරයෙන් ආපු පුරුද්දක් කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට අපි කතා කරනවා වැඩිහිටියෝ කියනවා ජම්මිට වඩා පුරුද්ද ලොකුයි කියලා. ඒ කියන්නේත් මේ කතාවම තමයි පින්නතුනි. ජන්මය කියන්නේ මේ ආත්මේ උපතනේ. පුරුද්ද කියලා කියන්නේ සංසාරයෙන් අරගෙන ආපු එක. එතකොට මේ බණ අහන තැන හිටපු තවත් කෙනෙක් ළඟ තිබුණ ගහක අත්තක් අල්ලගෙන වරින් වර ඒ අත්ත සොලව හිටියා. එක දිගටම ආත්ම භාව 500ක් වඳුරු జాතියේ ඉපදිච්ච කෙනෙක්. ඒ පුරුද්ද තමයි මේ තියෙන්නේ. තවත් කෙනෙක් ඊටාම විමසිල්ලෙන් වටපිට බල වරින් වර අහස දිහා බල බොහොම විමසිල්ලෙන් හිතනවා. විමසිල්ලෙන් බලනවා. නැකති කුලයේ ඉපදිලා හිටපු කෙනෙක්. ආත්ම භාව 500ක් එක දිගටම නැකති කුලයේ ඉපදිච්ච කෙනෙක්. කවුද මේ නැකති කුලයේ කියලා සඳහන් කළේ? නක්ෂාස්ත්‍ර හදපු, නක්ෂාස්ත්‍ර බලපු, නැකත්තරු ගැනපු ඒ පුරුද්ද මේ තියෙන්නේ. සංසාරේ ආත්ම භාව 500ක් එක දිගටම නැකති කුලයේ ඉපදිලා ඉඳලා. අන්තිම කෙනා බොහෝම හොඳට වාඩි වෙලා ඊ타ත්ම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කළා. ස්වාමීනි ඒ කවුද? මහණෙනි ආත්ම භාව 500ක් පුරාවට සංසාරේ එක දිගට මේ වේද ශාස්ත්‍රයේ මනාව හදාරපු කෙනෙක්. මනාව වේදයේ ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ වේද ශාස්ත්‍රයේ මනාව ඉගෙන ගන්නකොට මනාව ඇහුම්කන් දුන්නා. පාඩම් කරගන්න වෙහෙසුණා. මතක තියාගන්න උත්සාහ කළා. වචනයක් ගානේ හොඳට කන් දුන්නා. ආන්ගේ පුරුද්ද නිසා ඔහු ඊ타ත්ම උනන්දුවෙන් ඊ타මත් උවමනාවෙන් උද්‍යෝගයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ සාංශාරික පුරුද්දත් එක්ක කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. අපි අර මුලින් සඳහන් කරපු කාරණාව ස්වාමීනි දහම් අමා ගඟ සත්වයන්ගේ ලේමස් ඇටනහර සිඳගෙන ගලාගෙන යනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ දහම් ගඟ ලෝක සත්වය සුවපත් කරනවා. ඔවුන්ට හොඳට දැනෙනවා ඒක. ගතට සිතට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව දැනෙනවා. බණ අහන හැම කෙනෙකුටම භාග්‍යතුන් වහන්සේ තමන් දිහාම බලාගෙන තමන් වම ඉලක්ක කරගෙන අද තමන්ටම ධර්ම දේශනාව කරනවා වගේ තමයි බණ අහන හැමෝටම හිතෙන්නේ. ඉතින් ඒ විදිහට ඊ타ත්ම මිහිරි ස්වරයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් මේ අය මෙහෙම කළේ මොන හේතුවක් නිසාද? ස්වාමීනි ඔවුන්ට මේ දහම් රසය දැනුනේම නැද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා හිතන්නේ මේ ධර්මයේ හැමෝටම අහන්න පුළුවන් කියලාද? හැමෝටම තේරුම් ගන්න පුළුවන් කියලාද? හැමෝටම දහම් රසය දැනෙනවා කියලාද? එයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැමෝටම අහන්න බැරිද? හැමෝටම තේරුම් ගන්න බැරිද?
බැහැ මහණෙනි. හැමෝටම මේ ධර්මය මනාව වැටහෙන්නෙත් නැහැ. හැමෝම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කරන්නෙත් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකට කිසියම් හේතුවක් තියනවද? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ අනවරාග්‍ර සංසාරේ මේ බුද්ධ ධම්ම සංඝ කියන වචන තුන පරම දුර්ලභයි. මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යනවා මහණෙනි. නමුත් මේ වචන තුන ලෝකේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් පරම දුර්ලභ වචන තුනක් බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ. පින්නතුනි අපිට එහි දුර්ලභ බවක් අද දැනෙන්නේ නැහැ. එයි අපි බුද්ධාන්තරයක ඉපදිලා ඉන්නේ. ඒ බුද්ධාන්තරය තුල මේ කාරණාව නිතර නිතර කතා කරනවා, නිතර නිතර අපට ඇහෙනවා. නමුත් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? ලෞතර සම්මා සම්බුදුවරු මහා කල්ප අසංඛ්‍ය ගණන් ලෝකේ පහළ නොවන කාල තියෙනවා. ඉතින් ඒ තරම් දීර්ඝ සංසාරික අද අපිට නිතර නිතර මේ වචන ටික අහන්න ලැබෙන නිසා මේ වචන තුනේ තියෙන දුර්ලභ බව වැටහෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ තරම් දිගු සසරේ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව නොලැබිච්ච වුන් නොඑක් තැන්වල එකතු වෙලා තිරස්චීන කතාවල නිරත වෙමින් කාලය ගත කළා. සම්පත් ප්‍රලාප වලින්ම කාලය ගෙවිලා ගියා. සංසාරේ හරයක් දන්නේ නැතුව දහමක් දන්නේ නැතුව සසර බිය තේරෙන්නේ නැතුව පව පින තේරෙන්නේ නැති නිසා ඔව් මේ සංසාරගත ජීවිතේ නොඑක ආකාරයෙන් විනෝද වුණා. කමින් බොමින් නටමින් ගයමින් වයමින් කෙලි මඩුළු වල ඔවුන් සැනසුණා. සංසාරේ පව පින නොදන්න නිසා නොඑක් අකුසල් කරගත්තා. නිරයවල් වල ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳා. නමුත් සංසාරේ එහෙම හැසිරුණ අයට දීර්ඝ කාලයක් තිස්සේ පුරුද්ද තියෙන්නේ ඒකමයි. ආන් එවන් අයට බුද්ධාන්තරයේ පහළ වෙච්ච මේ යුගය බුදුන් දහම් සඟුන් වැඩ ඉන්න මේ කාලේ හිත එකලස් කරගෙන තුනුරුවන් සරණ ගිහිල්ලා ධර්මානුකූල ජීවිත ගොඩනගා ගන්න අපහසුයි. පෙර පුරුද්දම යෝන් ළඟ තාම තියෙන්නේ. බණ අහන්න හරි අකමැති. අපි දකිනවා පින්නතුනි සමාජයේ. බණ අහන්න කොයිතරම්නම් අකමැතිද කියලා. එහෙම අය බාල මහලු හැමෝම අතර ඉන්නවා. තරුණ වයසෙත් ඉන්නවා. මැදි වයසෙත් ඉන්නවා. මහලු වයසෙත් ඉන්නවා. බණ අහන්න කැමතිම නැහැ. ජීවිතේ අග්ගිස්සටම ගියපු සමහර අය ඉන්නවා. ධර්ම දේශනාවක් මාධ්‍යයේ හරි විකාශනය වෙන වෙලාවක ඒක මගහරව ගන්න අය. සමහරලාට ධර්මල්ලු බණ අහනවා. ජීවිතේ අග්ගිස්සටම ගිහිල්ලා ඉන්න වැඩි හිටියා. ඒ ධර්ම දේශනාවට සවන් දෙන්න කැමතිත් නැහැ. සමහරලාට දරුවන්ට කියන එක වහන්න කියලා. නැත්නම් වෙන පැත්තකට හරවන්න වෙනස් කරන්න කියලා. එහෙම අය පිළිබඳව අද සමාජෙත් ඕන තරම් අහන්න ලැබෙනවා. වැඩිපුරම සමාජයේ දිහා බලහමත් අපිට බණ අහන්න අකමැති අය තමයි පේන්නේ. උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන අය බොහෝම අඩුයි. නමුත් කලාතුරකින් සමහර අය සඳහන් කරනවා නින්දට යන්න පෙරත් යටත් පිරිසෙන් එක දේශනාවක්වත් හරි අහලා තමයි නිදාගන්නේ කියලා.
දවසේ එක ධර්ම දේශනාවක් හරි අහනවා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරේ අබුද්ධෝත්පාද කාලම වැඩි. ආන් එවන් කාලවල ඉපදිලා ධර්මයෙන් තොර ජීවිතම තමයි ගත කළේ. ආන් ඒ සාංශාරික පුරුද්ද නිසා විනෝදකාමී ජීවිතවලට හරි කැමතියි. නමුත් ශාසනික කටයුතු වලට පුණ්‍ය කටයුතු වලට ධර්ම ශ්‍රවණය කිරීම ආදියට බණ භාවනා කිරීම සිල් සමාදන් වීම සිල් ගුණ පිරීම ආදී කටයුතු වලට බොහෝම මැලිකමක් දක්වනවා. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැමෝටම අහන්න බෑ කියලා සඳහන් කළා. ඊළඟට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඒකට තවත් හේතු රාගය, ද්වේෂය, මෝහය ප්‍රධානයි. සත්වයාට ඒ සඳහා සිතුම් පැතුම් ඇති වෙන්නේ නැත්තේ මේ ධර්මතා නිසා. ඒ සසර පුරාම ප්‍රගුණ වෙච්ච ධර්මතාවයන් රාග, දේශ, මෝහ. ආන් ඒක නිසා මේ කරුණු දක්වමින් අපේ භාග්‍යතුන් වහන්සේ අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාලා. නත්ති රාග සමෝ අග්ගී. මහණෙනි රාගය කියලා කියන්නේ මහ ගින්නක්. නත්ති රාග සමෝ අග්ගී. පින්නතුනි රාගය හා සමාන ගින්නක් තවත් කොයින්ද කියලා සඳහන් කරන්නේ. පියවි ගින්න පිළිබඳව අපි දන්නවා. සාමාන්‍යයෙන් ගින්නේ ස්වභාවය මොකද්ද? යම් තැනක ගිනි හටගත්තා නම් ප්‍රධාන කාරණාව තමයි ගින්න හටගත්ත තැන විනාශ කරන එක. ඒක සාමාන්‍ය පියවි ගින්නේ ස්වභාවය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාග ගින්නත් ඒ වගේම තමයි. මුලින්ම විනාශ කරන්නේ කාවද? යමෙකුගේ චිත්තසංතානය තුල රාගය හටගත්තද ඒ රාගයේ විසින් මුලින්ම ඔහු විනාශ කරනවා. සීලාදී ගුණ ධර්ම විනාශ කරනවා. ඒ සිල් ගුණ පළුදු කරලා දානවා. ආචාර ධර්ම විනාශ කරනවා. නිර්ලජ්ජී පුජ්‍යලයක් බවට පත් වෙනවා. මේ ආදී වශයෙන් මේ රාග ගින්න මුලින්ම පුජ්‍යලයා දවනවා. ඊළඟට සඳහන් කළා කොහොමද දවන්නේ? බාහිරින් පේන්නේ අභ්‍යන්තරයෙන් දවනවා. තවත් තැනක අපේ භාග්‍යතුන් වහන්සේ දිවා රෑ දෙකේම සත්වයා දැවෙන ගිනි 11ක් දේශනා කළා. එතනත් රාගය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. රාග ගින්න දිවා රෑ දෙකේම සත්වයා දවනවා කියලා. පින්නතෙන් හිතලා බලන්නකෝ. යමෙකුගේ හිතේ රාගාන්විත සිතුවිලි ඇති වුනහම ඒ සිතුවිලි නිසා ඔහු කොයිතරම් දුක් විඳිනවද කියලා. සමහර වෙලාවට ඒක සැපයි වගේ තේරෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒ සැපයි කියලා හිතෙන කාරණාව නිසා විඳින දුක් ප්‍රමාණයේ සීමාවක් නැහැ. ස්වාමියාට බිරිඳ පිළිබඳව සැකයක් ඇති වුනහම ඔහුගේ චිත්තසංතානයේ කොයිතරම් දැවෙනවද? බිරිඳට ස්වාමියා පිළිබඳව සැකයක් ඇති වුනහම අන්‍ය සම්බන්ධතාවයක් තියෙනවද කියලා ඇගේ චිත්තසංතානයේ කොච්චර දැවෙනවද? ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියට කොහොමද? ආන් ඒ ගින්න ඔවුන්ට දරා ගන්න බැරුව යනවා. කෙනෙකුට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමන්ගේ ජීවිතේ. මේ ලෝකේ ජීවත් වෙන අය වැඩියෙන්ම කැමති තමන්ගේ ජීවිතේට. නමුත් මේ රාග ගින්නට පුළුවන් තමන්ගේ ජීවිතේ පවා විනාශ කරවන්න. ද්වේෂයත් එක්ක එකතු වෙලා ජීවිතෙත් විනාශ කරනවා. ඇයි මේ ගින්න දරා ගන්න බැරුව යනවා? බලන්න ගින්න කොයිතරම් ප්‍රබල වෙනවද ජීවිතේ විනාශ කරගන්න හේතු වෙනවා.
තව සමහර අය අනිත් පුද්ගලයාට තැනැත්තට තැනැත්තියට රිදවන්න කියලා තමන්ගේ අතපය කපා ගන්නවා. පිහිය වලින් තවත් තියුණු ආයුධ වලින් අතපය කපා ගන්නවා. අනික් පුද්ගලයාට රිදවන්න. තමන් ළඟ තියෙන සෙනෙහස පෙන්වන්න. නමුත් වෙනත් කිසිම වෙලාවක එහෙම කරයිද? වෙනත් කිසිම වෙලාවක එහෙම කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට වෙන කවුරුවත් වෙනුවෙන් එහෙම කරන්නේත් නැහැ. රාග ගින්න නිසා සියදිවි හානි කර ගන්නවා නොඑක් භයානක ක්‍රමවලට. සමහරු ගෙලවැල දා ගන්නවා. අනුන්ට රිදවන්න කියලා හිතාගෙන. නමුත් කාරණාව ගැන සිහියෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් මනුස්ස ජීවිතයේ සංසාරේ කොච්චර දුර්ලභද? බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලබන්න කොච්චර අමාරුද? පංච ඉන්ද්‍රියන් නිරෝගීව ලැබෙන මනුස්ස ජීවිතයේ කොයිතරම් වටිනවද? සමහර කෙනෙක් එවන් වටිනා ජීවිතයක් සමහරලාට භුක්ති විඳලා තියෙන ගත කරලා තියෙන ජීවිත කාලේ අවුරුදු 16ක් අවුරුදු 18ක් අවුරුදු 20ක් බොහොම කිටි කාලයක්. සමහර තව දිග කාලයක් ජීවත් වෙන්න කල් තියෙනවා. නමුත් මේ රාගික ගින්න දරා ගන්න බැරි නිසා ගෙලවැල දාගෙන මැරිලා. සමහර අය ගිනි තියාගෙන මැරිලා. සමහර අය කෝච්චියට බෙල්ල තියලා. තව සමහර අය ගලාගෙන යන මහා ජල පහරවල් වලට පැනලා. ගංගාවල් වලට පැනලා. සමහර අය ලිඳට පැනලා. සියදිවි හානි කරගත්ත ක්‍රම. රාගික ගින්න නිසා. ඒ නිසා නත්ති රාග සමෝවග්ගී. රාගය හා සමාන ගින්නක් තවත් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්නතිනේ සඳහන් කළා රාගයත් එක්කම ලෝභයත් තියෙනවා කියලා. ඒ කාරණාව මනාව ධර්මානුකූලව පැහැදිලි වෙනවා. රාගයයි ලෝභයයි එක ළඟින් ගමන් කරනවා. ආන්ගේ ලෝභ හැඟීම නිසා මේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට සත්‍යය බැඳෙනවා. අපි බැඳුන තැන්, අපි ඇලුන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමහර වෙලාවට මේ ස්ත්‍රී පුරුෂයන් වසඟ වෙන හැටි. සමහර අය රූපයට වසඟ වෙනවා. සමහර අය ශබ්දයට, ගීතයට, ගායනා කරන හඬට වසඟ වෙනවා. ගායනයට, සිනහවට, හැඬීමට මේ වගේ දේවල් වලටත් වසඟ වෙනවා. ලෝභයත් එක්ක. ගන්ධයට වසඟ වෙනවා, ස්පර්ශයට වසඟ වෙනවා. මේ කාරණාව පැහැදිලි කරනකොට දේශනා කළා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට යම් කෙනෙක් ඇබ්බැහි වුණාම, වසඟ වුණාම හරියට කොයි වගේද? වඳුරන් අල්ලන්න කැමති කෙනෙක් ඒ වඳුරන් අල්ලා ගැනීම සඳහා ලෑලි කෑලි වල තද මැලියම් జాතියක් කාලේප කරලා තැන් තැන් වල දාලා තියෙනවා. ඒ ප්‍රදේශයට වඳුරෝ ආවහම අර ලෑලි කෑල්ල අරගන්න හදනවා. එහෙම නැත්නම් ඒකට අත තියෙනවා. අත තියපු ගමන්ම අත ඒ ලෑලි කෑල්ලේ ඇලෙනවා. අත ඇලුනහම ඒ අත ගලවන්න කියලා හිතාගෙන අනික් අතක් තියෙනවා. ඒ අත් දෙකම ඇලෙනවා. අත් දෙක අරගන්න හිතලා පය තියලා බොහොම තදින් අදිනවා. පයත් ඇලෙනවා. ඊළඟට අනිත් පාදයක් තියෙනවා. ඒ පාදයට ඇලෙනවා.
අතපය හතරම ඇලිලා. ඊළඟට මේ හතරම ගලව ගන්න කියලා හිතලා තමන්ගේ මූණත් ලෑල්ලට තියලා තද කරලා අතපය ගලවන්න හදනවා. එතකොට මූණත් ඇලෙනවා. දැන් පස් පොලකින් ඇලිලා. වඳුරු දඩයන් කරන පුද්ගලයාට වඳුර දැහැගෙන යන්න කොච්චර පහසුද? කිසිම වෙහෙසක් නැතුව වඳුරව අරන් යන්න පුළුවන්. ඒ වඳුරට දඟලන්නවත් පුළුවන් කමක් නැහැ. ආන් ඒ වගේ තමයි කියලා සඳහන් කළා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ අරමුණු වල අපි ඇලෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම වස්තුන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දේවල් පදනම් කරගෙන කාම වස්තු වල ඇලිලා. ආන් එහෙම ඇලිච්ච පුද්ගලයා මාරයට දැහැගන්නත් හරිම පහසුයි. එයින් තොර ලෝකයක් ඔවුන්ට නැහැ වගේ ජීවත් වෙන්නේ. තමන් විසින් කරගත යුතු දේවල් කොපමණද? තමන්ගෙන් විය යුතු දේවල් කොපමණද සමාජයට? ඒ සියලු යුතුයකම් සහ කරුණු කාරණාවන්ගෙන් මගහැරිලා ගිහිල්ලා. මේ පංචකාමයට දැඩිසේ ඇලිලා. අන් ඒ නිසා රාගය ලෝභයත් එක්ක බැඳිලා තියෙනවා. රාගය නිසා සත්වයා නොදැනෙම විනාශ වෙලා යනවා. ඊළඟට සඳහන් කළා නත්ති දෝෂ සමෝගහු. ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ කියලා. ඒ ද්වේෂය දැහැ ගැනීමක් කියලා කියන්නේ. දැහැ ගන්නවා කියලා කියන්නේ උදුර ගන්නවා, පැහැර ගන්නවා මේ වගේ අර්ථයක්. එතකොට සමහරලාට කිඹුලෙක් ඇවිල්ලා සතෙක් දැහැගෙන යනවා. මිනිස්සු දැහැ ගන්න වෙලාවලුත් තියෙනවා. උකුස්සෙක් ඇවිල්ලා, කපුටෙක් ඇවිල්ලා ආහාර පාන දැහැගෙන යනවා. අලි, කොටි වාගේ සත්තු ඇවිල්ලා සත්තු දැහැ ගන්නවා වගේම අහුනොත් මිනිස්සු දැහැගෙන යනවා. ආන් ඒ දැහැ ගැනීමට වඩා ඊටාම ප්‍රබල දැහැ ගැනීමක් තමයි ද්වේෂයෙන් දැහැ ගන්න ස්වභාවය. මේ ද්වේෂයෙන් දැහැ ගන්නවා කියලා කියහම ද්වේෂය පින්නතුනේ අකුසලයක් නේ. අපි ඒ කාරණාව හොඳටම දන්නවා. ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. එතකොට මේ ද්වේෂය නැමැති අකුසලයේ යමෙකුගේ චිත්ත සංතානය තුල හට ගන්නවා නම් ආන්ගේ පුජ්‍යලයා හැම දවසකම ද්වේෂයෙන් දැවෙනවා. 11 ගින්නේ තව එකක් ද්වේෂය. ද්වේෂය නිසා දවනවා. ඔබ හිතලා බලන්න. ද්වේෂය නිසා ඔබ කොච්චර පිච්චෙනවද කියලා. යම් පුජ්‍යලයකගේ ක්‍රියාවක්, යම් කෙනෙකුගේ කියමනක්, යම් තැනක සිදුවීමක්. නමුත් ඒ කාරණාව හිතලා, ඒ කාරණාව අහලා දැකලා අපි කොයිතරම් ද්වේෂයෙන් පිච්චෙනවද කියලා. සමහර කෙනෙක් කතාවක් කරගෙන යනවා. නමුත් ඒ කියන කාරණා සම්බන්ධයෙන් මට තියෙන පුදුම ද්වේෂයක්. සමහර වෙලාවට අපි දත කට හොලවමින් ඒ කාරණාව අහගෙන ඉන්නේ දරා ගන්න බැරි ද්වේෂයකින්. ඒ නිසායි සඳහන් කළේ ද්වේෂය හට ගන්නකොට යම් වෙලාවක හටගත්තද චිත්තසංතානිය තුල ඔහු ඒක පාලනය කරගෙන ඉන්නවා. මුලින්ම එළියට එන්නේ නැහැ. නමුත් කෙමෙන් ඒ ද්වේෂය උස්සන්න වෙනවා, වැඩි වෙනවා. ද්වේෂය සෑහෙන්න වැඩි වුණාට පස්සේ අපි සමහරලාට බොහොම කේන්තියෙන් එහාට මෙහාට හයියෙන් ඇවිදිනවා. දතකට හොලවනවා, දත් මිටි කනවා. තවත් ටිකක් වෙලා යනකොට
තවත් උත්සන්න වෙනවා. ඊට පස්සේ වටපිට බලලා මොනවා හරි අහුලා ගන්න හොයනවා. මෙතෙක් වෙලා කට පියාගෙන හිටපු පුද්ගලයා ඒ වෙලාවට තමන්ගේ කටින් බොහොම සැර පරුස වචන පිට කරන්න පටන් ගන්නවා. වටපිට බලලා අතට අහුවෙන දෙයක් අරගන්නවා ඔහු. පහර දෙන්න වගේ උත්සාහ කරනවා. අන්තිමට සමහර වෙලාවට පහර දෙනවා. ආන්ගේ පහර දීම තුල අපි පහර දුන්නේ කාට වෙන්න ඇද්ද? මගෙන් පහර කෑ පුද්ගලයා සීලෙන් හුඟක් උසස් තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගුණයෙන් හුඟක් උසස් කෙනෙක් වෙන්න පුළුවන්. හිතන්නේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට බනිනකොට බැන්නේ මව්පියන්ට වෙන්න පුළුවන්. ඉතින් හිතලා බලන්න ඒ තුලින් රැස් කරගන්න කුසල ස්කන්ධයේ අකුසල් කන්දේ කොච්චරද කියලා. නිමක් නැති අකුසල් කන්දක් රැස් කරනවා. ඒක විපාක විඳිනකොට කොයිතරම් කටුක අමිහිරි අත්දැකීමක් දේ විපාකයේත් එක්ක හම්බ වෙන්නේ. ආන් ඒක නිසා සඳහන් කළා ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නැහැ. හිතන්නකෝ සාමාන්‍ය දැහැ ගැනීමක්. සතෙක් පුද්ගලයෙක්ව දැහැගෙන ගියොත් එහෙම නැත්නම් සතෙක් තවත් සතෙක්ව දැහැගෙන ගියොත් ඒ පුද්ගලයාට සත්වයාට ඔහුගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. හැබැයි අහිමි වෙන්නේ මේ භවයේ විතරයිනේ. මේ භවයේ විතරනේ අහිමි කරන්න පුළුවන්. නමුත් ද්වේෂය අපිව දැහැගත්තට පස්සේ අපි ද්වේෂය නිසා කරන කියන දේවල් මොනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. එයින් රැස් කරගන්න අකුසල ධර්මය මේ සංසාරේ අපේ ජීවිත කුපමණක් විනාශ කරනවාද? ඒ රැස් කරගත් අකුසල කර්මය අපි නිරේට ගෙනියන්න ප්‍රබල අකුසල කර්මයක් වෙන්න පුළුවන්. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේ උපද්දවල දුක් දෙනවා. තිරිසං ආත්මවල പ്രേත ආත්මවල උපද්දවල නිමක් නැති මහ දුක් කන්දරාව අපිට වින්දනය කරන්න සිද්ධ වෙනවා. නිරා දුක විඳලා, പ്രേත දුක විඳලා, තිරිසං ලෝකේ දුක් විඳලා වෙනත් කුසල කර්මයකගේ ආධාරයෙන් මනුෂ්‍ය ජීවිතයක් වගේ ලැබුවාම ඊටාම විරූපී පෙනුමක්, දුර්වර්ණ පෙනුමක්, අවලස්සන පෙනුමක්, අප්‍රසන්න ස්වභාවයක්, ඇස්වල පවා ප්‍රියමනාප බවක් නැහැ. අඳුරු පාට, බොර පාට, රතු පාට ඇස්. සංසාරේ දේශ කිරීමේ ප්‍රතිඵල. ඒක නිසා ද්වේෂයේ විසින් දැහැගත්තොත් මේ සංසාරේ ආත්ම 100 ගණන් අපෙන් උදුර ගන්නවා. නමුත් සතෙක් දැහැගත්තොත් ඒ සතා අපේ දැහැගන්නේ මේ ජීවිතේ විතරයි. ඒ නිසායි සඳහන් කළේ ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ කියලා. නත්ති මෝහ සමංජාලං. මෝහය හා සමාන දැලක් නෑ. සඳහන් කළා කෙවුලගේ දැල, වැද්දාගේ දැල, කෙවුලා මාළු අල්ලන්න දැලක් දානවා. වැද්දා කුරුළු ආදී සතුන් අල්ලන්න දැලක් දානවා. යම් කෙනෙක් මේ දැලට අහු වුණොත් බේරීමක් නැහැ නේ පින්නතුනි. බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මෝහය. යමෙකුගේ චිත්තසංතානයේ තුල මේ මෝහය කියන ධර්මතාවය තියෙනවා නම් ඔහුට යහපත දකින්න පුළුවන් කමක් නැහැ. අරමුණේ සැබෑ ස්වභාවය අඳුරගන්න ඔහුට බොහෝම අපහසු වෙනවා. ආන්ගේ අරමුණේ සැබෑ ස්වභාවය අඳුරගන්න බැරි වෙච්ච නිසා ඒ පුද්ගලයා අතින්
අකුසල් විශාල වශයෙන් රැස් වෙනවා. මොකද්ද අකුසලේ අරමුණේ හැබෑ ස්වභාවය අඳුරගන්න බැරි වුණා කියලා සඳහන් කළේ. කුසල්ද අකුසල්ද කියන කාරණාව හඳුනගන්න බැරුව යනවා. කල යුත්ත නොකල යුත්ත හඳුනගන්න බැරුව යනවා. වරද නිවරද හරියට තේරුම් ගන්න බැරිව යනවා. යුතුයකම් අයුතුයකම් මොනවද කියලා ඔහුට වැටහෙන්නේ නැතුව යනවා. ආන්ගේ නිසා යුතු දේ නැතුව අයුතු දේ කරනවා. කුසල් මගහැරලා අකුසල් කරනවා. ඒක හොඳයි කියලාත් හිතනවා. ඒ වගේම තමයි ධර්මයේ සඳහන් කළා මුලා වෙච්ච අයට මේ මෝහය එහෙම නැත්නම් මුලාව සත්‍යය සංසාරයේ අති දීර්ඝ කාලයකට අතරමං කරනවා කියලා. මෝහය කීවත් මුලාව කීවත් මෝඩකම කියලා කීවත් මේ කාරණාවල් එක ළඟින් යන අර්ථ තියෙන තේරුම් තියෙන කාරණා. එක ළඟ තියෙන දේවල්. ඉතින් ඒ නිසා බොහෝ අකුසල් රැස් කරනවා. ඔහුට හරි වැරදි පේන්නේ නැහැ කියලා අපි සඳහන් කළා. කොයි වගේද කියලා සඳහන් කළා චතුරංග සමන්නාගත අන්ධකාරී ඉන්න කෙනෙක් වගේ. මොනවද චතුරංග සමන්නාගත අන්ධකාරී කියලා කියන්නේ? මාසේ පෝය දවසක මධ්‍යම රාත්‍රියේ අහස වලාකුලින් බර වෙලා තියෙන වෙලාවක මහ ඝන කැලෑවක් මැද්දේ. ඔක්කොම අඳුරුනේ. සාමාන්‍යයෙන් අපි අඳුර වැඩිම දවස හැටියට සඳහන් කරන්නේ මාසේ පෝය දවස. ඒතර මාසේ පෝය දවස නම් අඳුර වැඩිම. සාමාන්‍ය දවසේ නමුත් මධ්‍යම රාත්‍රියේ අන්ධකාරයේ වැඩිම මොහොත කියලා සඳහන් කරනවා. එතකොට මාසේ පෝය දවසක මධ්‍යම රාත්‍රියේ අහස වලාකුළු වලින් පිරුණහම කොහොමත් පරිසරයේ අඳුරු ස්වභාවයක්. එතකොට මේ වෙලාවේ අහස වලාකුළුෙන් බර වෙලා තියෙන මොහොතක්. මහ ඝන කැලෑවක් ඇතුළේ දවල්ටත් අඳුරු ගතියයිනි පින්නතුනි. ඒකයි මේ කාරණා ටික එකතු කළේ. මාසේ පෝය දවසක අහස වලාකුළුෙන් බර වෙලා තියෙන මොහොතක මධ්‍යම රාත්‍රියේ මහ ඝන කැලෑවක් ඇතුළේ කොහොම අන්ධකාරයක් තියෙනවද? ආන්ගේ අන්ධකාරය තුල අපිට කිසිම දෙයක් හොයාගන්න බැරුව යනවා. කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. ඒ වාගේ තමයි මේ මෝහයෙන් යුක්ත පුද්ගලයාගේ මෝහ ස්වභාවය නිසා යුතුයකම් අයුතුයකම් වැටහෙන්නේ, කල යුත්ත නොකල යුත්ත වැටහෙන්නේ නැහැ. වරද නිවරද හරියට තේරෙන්නේ නැහැ. පව පින ඔහුට අවබෝධ වෙන්නේ නැහැ. ඔහු සමහරට හොඳයි කියලා කරලා තියෙන්නේ අකුසල් සහගත දේවල්. යුතුයකම් කියලා කරලා තියෙන අයුතුයකම්. ඒ නිසා සඳහන් කළා අඥාන ප්‍රඥාව. එහෙමත් නැත්නම් තව තැනක සඳහන් කළා අකුසල පක්ෂයේ ප්‍රඥාව කියලා. එහෙම නැත්නම් අකුසල පක්ෂයේ තුල ප්‍රඥාව වගේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අකුසල්. එහෙම කටයුතු කරන අවස්ථාත් සමාජයේ බොහෝ දෙනෙක් තුලින් අපි දකිනවා. හොඳයි කියලා කරන්නේ අකුසල්. ඒක නිසා දේශනා කළා මෝහයෙන් මුලා වෙච්ච කෙනෙක් මේ සංසාරේ කොයිතරම් අඳුරුද? අඳුරේ කටයුතු කරනවද? නත්ති මෝහ සමංජාලං. මෝහයට පත්වෙච්ච පුජ්‍යලයා ගලවගන්න එක හරි අමාරු වැඩක්. ඒ උන්ට හරි වැරදි තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. පව්පින් කියන කාරණාව විස්තර කරලා තේරුම් කරලා අවබෝධ කරවන්න පුළුවන් කමක් නැහැ. කල යුතු නොකල යුතු දේවල් ගැන තේරුම් කරන්න හරි අමාරුයි ඒවන්නට. කොච්චර කීවත් තමන්ගේ අදහස, තමන්ගේ මතය, තමන්ගේ තීරණය නිවැරදි කියන තැනම වුන් ඉන්නවා. එවන් අය නිරේට බොහෝම ළඟින් ඉන්න අය. අවසානයේ සඳහන් කළා නත්ති තණ්හා සමා නදී.
තණ්හාව හා සමාන ගඟක් නැහැ කියලා. පින්නතනේ සාමාන්‍ය මේ ලෝකේ තියෙන පියවි ගංගා සමහර කාලවල වල පිරිල ගලනවා. තව සමහර කාලවල වල මධ්‍යමව ගලනවා. තවත් සමහර කාලවල හිඳිලා වියලිලාම යනවා. නමුත් පින්නතුනි මේ තණ්හාව කියන ගඟ පිරිච්ච දවසක් තියෙනවද? ඔබ හිතලා බලන්න. අපට ඇති වුණ දවසක්, ඇති වෙච්ච දෙයක්, ඇති වුණ වෙලාවක් කවද්ද තියෙන්නේ? තණ්හාව නිසා හැමදාම අපිට මදි. කොයි තරම් තිබුණත් මදි. හැම කෙනෙකුගේම ජීවිත දිහා බලන්න. මේ ප්‍රමාණය තිබුණොත් මට හොඳයි කියලා හිතපු අය ඒ ප්‍රමාණයට වඩා ලැබුණහමත් ඒ ඇයට ආයෙත් මදි. මෙවන් ප්‍රමාණයක් තිබුණොත් යුතුයකනුත් කරලා පිනක් දහමකුත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරපු අය ඒ ප්‍රමාණය ලැබුණාම ඒ ඇයට ආයෙ යුතුයකම් කරන්න බැරුව යනවා. පින් දහම් කරන්න කාලයක් ඉන්නේ. ඇයි ඒ ලැබුණ ප්‍රමාණයට සරිලන විදිහට ඔවුන්ගේ ජීවිතයේ ආයෙ සංකීර්ණ වෙනවා. එතකොට මේ ප්‍රමාණය මදි. ආයෙත් හොයන්න වෙනවා. ආයෙත් උපයන්න කැපෙන්න වෙනවා. අන් ඒක නිසානේ සත්වයා දුවනවා මේ සංසාරේ. නතර වෙච්ච දවසක්, නතර වෙච්ච තැනක් නෑ. මැරිලා වැටෙනකම්ම දුවනවා. අතපය හතර පණ නැතුව ගිහිල්ලා එක්තැන් වෙනකම්ම දුවනවා. ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා කායික ශක්තිය හීන වෙලා ගිහිල්ලා යමක් කමක් කරගන්න බැරුවටම බැරි වුණාට පස්සේ මේ දුවන එක නතර කරනවා. නතර කරලා තියෙන්නේ දැන් දුවන්න බැරි හින්දා. ආන් එහෙමනම් කොච්චර හම්බ කළත් දැන් මට ඇති කියලා කාරණාවක් නැහැ. දුවන්න බැරි නිසා නතර වෙලා කියලා කිව්වේ. තණ්හාව ඔස්සේ යන්න බැරි හින්දා. කායික ශක්තිය නෑ, යන්න උවමනාව තියෙනවා. හිත තියෙනවා. යන්න කායික ශක්තිය නෑ. හැබැයි තණ්හාව පස්සෙන් දුවපු කාලේ දවසක කායික ශක්තිය හීන වෙලා මෙහෙම එක්තැන් වෙන දවසක් එනව නේද කියලා හිතුවෙත් නෑ. පින්නතුනි, ආන් ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙන සත්වයාට කොයි තරම් තිබුණත් හැමදාම මදි. ඇති කියලා කියපු කිසි කෙනෙක් නෑ. බොහෝ ධන සම්පත් තියෙන කවුරුවත් අපිට ඇති කියලා කීවේ නෑ. ආන්ගේ හින්දා තණ්හා නදිය කවදාවත්ම පිරෙන්නේ නෑ. තණ්හා නදිය කවදාවත් හිඳෙන්නෙත් නෑ. ඒක හැම දවසකම යම් ප්‍රමාණයකින් ගලනවා. ඌනවම ගලාගෙන යනවා. පිරිල නෑ. මදිකමමයි හැමදාම තියෙන්නේ. ඒ නිසා සඳහන් කළා තණ්හාව හා සමාන නදියක් මේ ලෝකේ කොහෙවත් නෑ. මහණෙනි, හැමෝටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කරාම භික්ෂුන් වහන්සේලා ඇහුවේ ස්වාමීනි ඇයි ඒ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා රාගය නිසා බෑ. ද්වේෂය නිසා බෑ. මෝහය නිසා බෑ. තණ්හාව නිසා බෑ. මේ ධර්මතා හතර නිසා හැම කෙනෙක්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මනාව අවබෝධ කරගත්තේ නැහැ. කෙනෙකුට මේන් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. කෙනෙකුට සියල්ලම උපරිමයෙන් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් රාගය, ද්වේෂය, මෝහය නිසා මේ සත්වයා සංසාරේ දිගින් දිගට අතරමං වුණා මිසක්
කවදාවත් සංසාරයෙන් එතර වුණේ නැහැ. මේ කාරණාව තේරුම් අරගෙන රාගය, ද්වේෂය, මෝහය, තණ්හාව මේ කාරණා ටික මනාව අවබෝධ කරගෙන යම් කෙනෙක් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් මේ අකුසල ධර්මතාවයන්ගෙන් මිදෙන්න කටයුතු කරනවා නම් කෙනෙකුට කටයුතු කරන්න මග හැදුනා නම් ඒ භාග්‍යතුන් වහන්සේ නිසයි ඒ මග හැදෙන්නේ. එහෙම කටයුතු කරන්න පුළුවන් උනේ භාග්‍යතුන් වහන්සේ නිසයි. ආන් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත ධර්මානුකූලව බලලා මේ ජීවිත ධර්මයත් එක්ක ගලපලා ධර්මානුකූලව ජීවිතය දිහා බලලා කල යුත්තේ නොකල යුත්තේ විය යුත්තේ නොවිය යුත්තේ හරියට අවබෝධ කරගෙන ලැබිච්ච උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ වූ බුද්ධාන්තරය තුල සුවපත් කරන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. සුඛිත මුදිත කරගන්න ඕනේ. සතර අපායෙන් මේ ජීවිත රැකගන්න නම් බේරගන්න නම් මේ බුද්ධාන්තරයේ තමයි ඒකට හොඳම අවස්ථාව තියෙන්නේ. ආන්ගේ නිසා උතුම් බුද්ධාන්තරයත් සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයත් ලැබිලා තියෙන වෙලාවේ වහවහ තුනුරුවන් සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට කීකරු වෙලා ධර්මානුකූලව මෙලව ජීවිතය සකස් කරගෙන මෙලවින් නිදහස් වෙලා මෙලවින් චුත වෙලා යන දවසට සිනහ මුසු මෙලව අත්හැරලා යන්න පුළුවන් ජීවිතයක් මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා පෝෂණය කරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.